අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද පෙබරවාරි මාසයේ 8 වෙනිදා අද සූදානම් වෙන උදෑසනම ජාතික පුවත්පත් වෙත ඔබේ අවධානය යොමු කරන්න. මේ රජයේ බලයට පත්වීමත් එක්ක ප්‍රධාන වශයෙන් කොමිෂන් සභා දෙකක් පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. ඒ තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව. අනෙක් කොමිෂන් සභාව සමයි පසුගිය යහපාලන සමයේ සිදු වුණු දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව. මේ කොමිෂන් සභා දෙකේම වාර්තා මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ජනාධිපතිතුමාටත් මේ කොමිෂන් සභා වාර්තා ලබා දීලා තියෙනවා. අද ජාතික පුවත්පත්වල මේ පිළිබඳව තොරතුරු බොහොමයක් වාර්තා වෙනවා. ඒ නිසා අපි මුලින් මේ පිළිබඳව උපුටා ගන්නට සූදානම්. මේ වගේම COVID-19 වසංගත තත්ත්වයේ එන්නත් කරන වැඩපිළිවෙල ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් එල්ලවන චෝදනා මේ ආදී කරුණු රැසක්ම අද ජාතික පුවත්පත්වල වාර්තා වන අතරවාරයේදී අපි මුලින් කතා කරපු කොමිෂන් සභා දෙක පිළිබඳව මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දිනමින පුවත්පතට යන්නේ දිනමිනේ මෙන්න මේ විදිහටයි ඒ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. පාස්කු දින ප්‍රහාරයේ චෝදනා මෛත්‍රීට යහපාලන රජයේ දේශපාලඥයන් පිරිසකට එල්ල වෙයි. කොමිසමේ වාර්තාව අද කැබිනට්ටුවට කෙරයි ප්‍රශ්නාර්ථයකුත් එක්ක වාර්තා කරලා තියෙන්නේ. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුම් දීම් ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු යහපාලන රජයේ ප්‍රබල දේශපාලඥයන් පිරිසකට සහ ඉහළ නිලධාරීන් පිරිසකට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ නිර්දේශ කර ඇතැයි වාර්තා වෙනවා කියලායි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව පසුගිය සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජික විනිසුරුවරුන්ගෙන් ලබා දුන් බවත් අද මේ තොරතුරේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පාස්කු දින ප්‍රහාරය සොයා බැලූ කොමිෂන් වාර්තාවේ පිටපතක් කාදිනල් හිමියෝ ඉල්ලලා තියෙනවා කියලත් අද දිනමින මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන ලෙස අගරාධගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියලත් දිනමින ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. අරුණත් මේ ගැන අද ප්‍රධාන පුවත වාර්තා කරලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න මෛත්‍රී රනිල් හේමසිරි සහ පූජිත්ට අපරාධ චෝදනා පාස්කු කොමිසම නිර්දේශ කරයි කියලා අරුණ ආද තොරතුරු වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ යහපාලන රජයේ ඉහළ පෙළේ දේශපාලඥයන් හා නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කරලා තියෙනවා කියලායි අද අරුණ පුවත්පතත් ඒ ගැන තොරතුරු මුලින්ම වාර්තා කරලා තියෙන්නේ. අපි දැන් යන්නට බලාපොරොත්තු වෙනවා අනිත් කොමිසම පිළිබඳව දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවත් මේ වෙනකොට ජනාධිපතිතුමාට බාර දීලා තියෙන්නේ. ජාතික විධායක සභාව පිළිබඳව මේ කොමිසම් සභාවේදී වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. දූෂණ විරෝධී කමිටුවක් පිළිබඳවත් කතා බහට ලක් වුණා. පසුගිය කාලේ වැඩි වශයෙන් ජාතික විධායක සභාව දූෂණ විරෝධී කමිටුව විවස්ථාවට පටහැනී කියලායි දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසම නිර්දේශ කරලා තියෙන්නේ. FCIDත් නීති විරෝධී කියන කාරණේ මතු කරලා තියෙනවා. ඒකුත් යහපාලන ආණ්ඩුවේ ඇමති මණ්ඩලය විසින් පිහිට වූ ජාතික විධායක සභාවත් ඒ මගින් ඇති කළ දූෂණ විරෝධී කමිටු කාර්යාලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වෙනවා කියන කාරණය කියද්දී එමෙන්ම දූෂණ විරෝධී කමිටු කාර්යාලය මගින් පිහිට වූ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි එහි සඳහන් වෙනවා කියලා අද වාර්තා කරලා තියෙන දිවයින පුවත්පත. ඒ සම්බන්ධයෙන් විමර්ශන කර දඬුවම් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් නියමිත දඬුවම් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට බලය පැවරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවක් ස්ථාපිත කරන ලෙසද දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ විදිහට තමයි ප්‍රධාන වශයෙන් පහුගිය කාලේ කතා බහට ලක්වුණු කොමිෂන් සභා දෙකක වාර්තාවල සඳහන් වන ප්‍රධාන කරුණු තමයි අද ජාතික පුවත්පත්වලට මේ විදිහට ඇවිදින් තිබෙන්නේ. අපි මුලින්ම ඒ පිළිබඳව තෝරා ගන්නට බලාපොරොත්තු වෙන්නේ නිසා අපි දැන් යන්නට සූදානම් වෙනවා ඊළඟ මාතෘකාව. දැන් ටික කරලියට ඇවිල්ලා තියෙන ඒ තමයි මානව හිමිකම් සම්බන්ධ කතන්දරේ නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. ලබන මාසෙ වෙද්දී මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා. මානව හිමිකම් සමුළුවට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙද්දී එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ මේ හා සම්බන්ධ වෙමින් පිළිතුරු ලබා දෙන්නට හැකියාව ලැබෙයිද කියන කාරණේ පිළිබඳව තාමත් නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ මහලේකම්වරිය කොමසාරිස්වරිය චෝදනාවක් එල්ල කරලා තියෙනවා ලංකාවට.
ඒ පිළිබඳව අද පුවත්පත් බොහොමයකම තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම දිනමින පුවත්පතට ගියොත් දිනමින පුවත්පත් සඳහන් කරනවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවේ සහායට පාකිස්තානයේ එයි කියලා. එළමෙන ජගත් මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලේ නියෝජනය කරන මුස්ලිම් රටවල සහාය ලබා දීමට පාකිස්තානයේ ඉදිරිපත් වෙලා තියෙනවා කියලායි අද දිනමින පුවත්පත මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට පසුගිය සමයේ පිළිගත් නිසා විදේශ රටවල් අප වෙනුවෙන් පෙනී සිටියේ නැහැ පසුගිය කාලේ කියන කාරණේ පිළිබඳව දිගින් දිගටම කතා බහට ලක් වෙන අතර වාරයේදී මේ මානව හිමිකම් සම්බන්ධයෙන් තවත් තොරතුරු කිහිපයකටම අපි යන්නට සූදානම් වෙනවා. අරුණ පුවත්පතේ සඳහන් වෙනවා මේ ලෝක සාම හමුදාවට ලංකාවේ අය එපා කියලා යස්මින් සුකා එක්සත් ජාතීන්ට සඳහනක් කරලා තියෙන කතන්දරේ මේක මානව හිමිකම් සම්බන්ධව බලපාන කාරණයක්. එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට ශ්‍රී ලංකා හමුදා සමාජිකයන් බඳවා නොගන්නා ලෙස LTT සංවිධානයට ඍජුවම සහාය පළ කරන අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපාරයේ ප්‍රධානී යස්මින් සුකා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියලායි මේ විදිහට අද අරුණ පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. අපි දිවයිනට යන්නට බලාපොරොත්තු වෙනවා. දිවයිනේ තොරතුරු කිහිපයක් තියෙනවා. TNA බොරුවලට රැවටෙන්න එපා කියලා සංගරි ආනන්ද සංගරි මහත්මයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ අතර වාරයේදී. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ කරන ප්‍රකාශවලට දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජනතාව බිල්ලට දෙමින් හා ඔවුන් රවටමින් දෙමළ ජාතික සන්ධානය හා සෙසු දෙමළ දේශපාලන පක්ෂගෙන යන අසත්‍ය ප්‍රචාරවලට මුලා නොවන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්ද සංගරි හිටපු මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවලු. යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසකට ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය හා තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ අවධානය දිනා ගැනීම සඳහා ඔවුන් මේ දිනවල පෙළපාලි යමින් සිටියත් ඔවුන්ගේ ඉල්ලීම් එකක් හෝ සාධාරණ ඉල්ලීම් නොවන බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. අපි දිවයිනේ මේ පිළිබඳව තොරතුරු පුටා ගන්න අතර වාරයේදී දිවයිනේ තවත් තොරතුරක් වාර්තා කරනවා. ජිනීවා කවුන්සිලේ චෝදනා කරන සිදුවීම් මෙරට නොවුණු බව බ්‍රිතාන්‍යයේ වාර්තාවලින් තහවුරු වෙනවා කියලා අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයා තමයි සඳහන් කරන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එල්ල කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙරට එල්ල කරන චෝදනා ශ්‍රී ලංකා රජයේ තරයේ ප්‍රතික්ෂේප කරන අත්පවත් ඒ ආකාරයේ සිදුවීම් මෙරට නොවුණු බව එංගලන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඒ වාර්තාව මගින් තහවුරු වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහත්මයා පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කරලා තියෙනවා. මානව හිමිකම් කඩ නොවූ බවට විශේෂයෙන්ම අවස්ථා කිහිපයකදීම ඔප්පු කරන්න අවස්ථාව ලැබෙලා තියෙනවා. ඒ සඳහා සාර්ථක පිළිතුරක් රජයේ වශයෙන් ලබා දෙන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. සාධක සහිතව මේ චෝදනාවලට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා කියලායි රජයේ පැත්තෙන් පසුගිය දවස්වල දිගින් දිගටම මාධ්‍ය හමුවලදී අදහස් පළ වුණේ. මානව හිමිකම් සම්බන්ධයෙන් තමයි අපි මේ විදිහට අවධානය යොමු කළේ. අපි දැන් යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ තොරතුරු කිහිපයක් උපුටා ගන්නට බලාපොරොත්තු වෙනවා. ජනතා ගැටලු විසඳීමට ගත් තීන්දුව දඩමීමා කරගෙන විරෝධී ක්‍රියාවන්හි නිරත වන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. ජනතා ගැටලු විසඳීමට ගත් තීන්දුව දඩමීමා කරගෙන යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට නියෝග කරලා තියෙනවා. පාරම්පරික වගා කළ ඉඩම්වල වගා අයිතිය ගොවියාට ලබා දීමට තීරණය කළ ඒ මහතා ඒ ප්‍රයෝජනයටගෙන පරිසරයට හා වන රක්ෂිතවලට හානි වන අයුරින් පිරිසක් ක්‍රියා කරමින් සිටින බවට අනාවරණය වී ඇතැයිද ස්වභාව ධර්මයේ ශක්තිය මිනිසාගේ උන්නතියට පාවිච්චි කළ යුතු බවද කියා සිටියා. විශේෂයෙන්ම සමහර වෙලාවට වගා ඉඩම් සඳහා ඉඩම් වෙම් කිරීමේදී ඇතැම් පරිසර හානි සිදු කිරීම පිළිබඳවත් වාර්තා වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ජනතා ගැටලු විසඳීමට ලබා දෙන තීන්දුව වලින් ප්‍රයෝජන ගන්න එපා. සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා කියන කාරණේ තමයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. අපි දිනමින පුවත්පතේ තවත් තොරතුරු කිහිපයකට යන්නට බලාපොරොත්තු වෙනවා. හිඳගල ලෙන් විහාරයේ වහාම ප්‍රතිසංස්කරණය කරන්න කියලා අගමැතිවරයා උපදෙස් දීලා තියෙනවා. අනුරාධපුර, ගම්පොළ, මහනුවර හා කොළඹ යන යුග 4ට අයත් සිතුවම් වලින් සමන්විත ඓතිහාසික හිඳගල ලෙන් විහාරයේ වහාම ප්‍රතිසංස්කරණය කරන්නයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා කියලායි අද මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිතුමා සඳහන් කළ කාරණයක් අපි උපුටා ගත්තා. එහා සම්බන්ධ ඡායාරූපයක් තියෙනවා. ගම සමග පිළිසඳර 9 වෙනි වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල දිස්ත්‍රික්කයේ දැරණියගල
ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දික් ඇල්ලකන්ද ග්‍රාම නිලධාරී වසමේ දික් ඇල්ලකන්ද කනිෂ්ඨ විද්‍යාල භූමියේදී පෙරේදා පැවැත්වුණා. එහිදී ප්‍රදේශීය පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර සහ සබන්තා විදුහල්පතිවරයෙකුට පිරිනැමූ අයුරු තමයි මේ විදිහට ඡායාරූපයක් සමගින් අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. අපි දැන් යනවා මත්තලට. මත්තල යලි අන්තර්ජාතික ගුවන් මෙහෙයුම ආරම්භයි කියලායි දිනමින වාර්තා කරන්නේ. සෑම පුවත්පතකම මුල් පිටුවේ මේ පිළිබඳව සඳහන් වෙනවා. මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළ 2015 වසරේදී අන්තර්ජාතික ගුවන් මෙහෙයුම් නතර කිරීමෙන් පසු නියමිත කාලසටහනකට අනුව අන්තර්ජාතික ගුවන් මෙහෙයුම් යලි ආරම්භ කරමින් සංචාරකයන් 164 දෙනෙකු රැගත් කසක්ස්තාන් ජාතික ගුවන් සේවයට අයත් එයා අස්ථානා ගුවන් සේවයේ පළමු ගුවන් යානයේ මත්තල ගුවන්තොටුපොළට පැමිණුණු ආකාරයේ ඡායාරූපයක් එක්කයි අද වාර්තා කරලා තියෙන්නේ. මේක සංචාරක ක්ෂේත්‍රය ගත්තාම ඉහළින්ම කියවෙන ගුවන් සමාගමක්. 2015ට පස්සේ තමයි ගුවන් ගමනක් මේ විදිහට එක එල්ලේම සිදු වෙලා තියෙන්නේ මත්තල ගුවන්තොටුපොළ හරහා. ඒ පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඒ වගේම ඊළඟ කාරණේ තමයි පාකිස්තාන අගමැතිවරයා මෙරට දෙදින නිල සංචාරයකට සහභාගී වෙනවා කියලා තොරතුරක් අද දිනමින පුවත්පතේ වාර්තා කරලා තිනවා. පාකිස්තාන අගමැති මෙරට දෙදින නිල සංචාරයකට එක්වීමට නියමිතයි ඉදිරි දිනවලදී. ඒ පිළිබඳවත් සඳහන් වෙන අතර වාරයේදී වතු කම්කරු වැටුප් පිළිබඳවත් මේ දවස්වල කතා බහට ලක් වෙනවා. රජය මේ වෙනකොට ආයවැය මගින් තීන්දුවක් අරන් තියෙනවා රුපියල් 1000ක දෛනික දීමනාවක් ලබා දෙන. නමුත් ඇතැම් වතු සමාගම් මේ සඳහා තාමත් කැමැත්ත පළ කරලා නැහැ. ඔවුන්ට බල කෙරෙන වතු සමාගම් වලට බල කෙරෙන හරතාල් ව්‍යාපාරයකුත් පසුගිය දවස්වල වතු කරේ නගර බොහොමයක ක්‍රියාත්මක වුණා. තාමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා වතු සමාගම් වලට මොන විදිහටද කටයුතු කරන්න කියලා. වතු කම්කරු අවම වැටුප සාකච්ඡාවට පඩිපාලක සභාව අද රැස් වෙනවා කියලා සඳහනක් තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා දෛනික වැටුප රුපියල් 1000ක් ඔවුන්ට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේකට කාරණයක් මතු කරලා තියෙනවා. රුපියල් 1000ක දෛනික දීමනාව ගෙවීමට බැරි සමාගම් ආණ්ඩුවට පවරා ගන්න කියලායි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. බැයි නම් මේ වතු සමාගම් මේක රුපියල් 1000 දෙන්න අකමැති නම් වහාම ඒ වතු සමාගම් ආණ්ඩුවට පවරා ගන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් යෝජනා කරලා තියෙන්නේ. තවත් තොරතුරු බොහොමයක් තියෙනවා. අපි වෙලාව බලලා ඒ පිළිබඳව අවධානය යොමු කරමු. අපේ ජීවිතයේ කටයුතු යම් ආකාරයක යථා තත්ත්වයට පත්වෙමින් පැවතුනත් අපිට COVID-19 වසංගත තත්ත්වයේ තියෙන බලපෑම තවමත් අඩු වෙලා නැහැ. එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දෙවෙනිට මේ වෙනකොට ගෙන්නලා තියෙනවා. ඒක ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකින්ට මේ දිනවල එන්නත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා. මාර්තු මාසයේ වෙනකොට ලංකාවේ අනෙක් පුජ්‍යලයන්ටත් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න හැකියාවක් ලැබේ කියන කාරණය තමයි සෞඛ්‍ය අංශ රජය මේ වන විට ප්‍රකාශ කරලා තියෙන්නේ. කොහොම වුණත් තවදුරටත් මේ පරීක්ෂා කිරීම විශේෂයෙන්ම දිවයින පුරා විවිධ කාණ්ඩ ඉලක්ක කරගෙන සිදු කරන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. දිවයින පුවත්පතේ මේ තොරතුරු පිළිබඳව පාසල් බස් වෑන් රියදුරන්ට සහ කොන්දොස්තරලාට අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පවත්වන්න තීරණයක් අරගෙන තියෙනවා. පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථවල සහ වෑන් රථවල රියදුරන්ට සහ සහායකයින්ට නැත්නම් කොන්දොස්තරවරුන්ට තමයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ දිවයින පුරා පවත්වන්න මේ විදිහට තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම COVID-19 වසංගත තත්ත්වය දැන් මාසයකට දෙකකට කලින් බස්නාහිර පළාත ටිකක් වැඩියෙන් තියෙනවා කියන කාරණේ පිළිබඳව කතා බහට ලක් වුණා. නමුත් අද දිවයින වාර්තා කරන මෙන්න මේ විදිහට බස්නාහිරින් පිට කොරෝනා වැඩි වෙයි කියලා පෙරේදා වැඩිම පිරිස බදුල්ලෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඊයේ 807ක් සුවය ලබලා නිවෙස් වලට ගිහිලා තියෙනවා. වෙරඳුන් 18ක් පොසිටිව් ගම්පහ පොදු වෙළඳපොළ වසයි ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුර තනි කරයි හොදකලා කරලා තියෙනවා. බස්නාහිර පළාතෙන් පිට මේ වෙනකොට කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා අද දිවයින පුවත්පත මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි යනවා ලංකාදීපයට. ලංකාදීපෙත් මේ COVID-19 වසංගත තත්ත්වයේ පිළිබඳ තොරතුරු තියෙනවා. මංගල උත්සව කොරෝනා බෝ කරලා වේයන්ගොඩ 93ක් 250ක් නිරෝධායනයට යවලා තියෙනවා. මාතර 34ක් 200ක් නිරෝධායනයට යවලා තියෙනවා. මේ මංගල උත්සව හරහා කොරෝනා ව්‍යාප්තියේ මේ අවදානමක් තියෙනවා. කොමුණක් දැන් මේ සම්බන්ධයෙන් වාර්තා වුණු මංගල උත්සව කිහිපයක් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. වේයන්ගොඩ ප්‍රදේශයෙන් 93ක් වාර්තා වෙලා තියෙන එක් මංගල උත්සවයක 250ක් ඒ නිසා නිරෝධායනයට යවන්න සිද්ධ වෙලා තියෙනවා. මාතර ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ 34 දෙනෙකුට COVID-19 වැළඳිලා තියෙනවා. ඒ හේතුවෙන් 200ක් නිරෝධායනයට යවලා තියෙනවා. මොරෝක ප්‍රදේශෙත් 8ක් නිරෝධායනය කරලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. සෞඛ්‍ය නීති කඩ කරමින් වේයන්ගොඩ කොට්ටල මාතර නාවිමන හා මොරවක මහාහේන යන ප්‍රදේශවල පැවැත් වූ මංගල උත්සව 3ක මනාලයන් 30 දෙනෙකු ඇතුළු 135 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්
සඳහන් කරලා තියෙනවා. මේ ගැනත් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. අපි ලංකාදීප පුවත්පතේ තවත් තොරතුරකට යනවා. මේ හිටපු කතානායකවරයෙක් විජයමෝ ලොකුබණ්ඩාර මහත්මයා ඔහු COVID-19 ආසාදනය වෙලා කියලා තොරතුරු වාර්තා වුණා. විජයමෝ IDH රෝහලේ දැඩි සත්කාරයට කියලා තොරතුරක් අද ලංකාදීපේ වාර්තා කරනවා. කොරෝනා ආසාදිත වූ හිටපු කතානායක විජයමෝ ලොකුබණ්ඩාර මහතා IDH රෝහලේ දැඩි සත්කාරයකට ඊයේ සවස ඇතුළත් කළ බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කරලා තියෙනවා කියලායි අද වාර්තා කරලා තියෙන්නේ. අපි ලංකාදීප පුවත්පතේම තවත් තොරතුරකට යන්නට බලාපොරොත්තු වෙනවා. එන්නත එන මාස මුල් සතියේ සිට ජනතාවට රට පුරා මධ්‍යස්ථාන 4000ක් පිහිටවලා තියෙනවා එන්නත ලබා දෙන්න. ලබන මාස මුල් සතියේ සිට සාමාන්‍ය ජනතාව කොවිඩ් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශන නිපනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා තියෙනවා. මේ එන්නත ලබා දීම සඳහා රට පුරා මධ්‍යස්ථාන 4000ක් පිහිටුවීමටත් තීරණය කළා තියෙනවා. වයස අවුරුදු 18ට අඩු පිරිසටත් ඒ වගේම ගැබිනි කාන්තාවන් හැර අනෙක් සියලු දෙනාටම මේ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ සඳහා එන්නත් ඇනවුම් කිරීමේ කටයුතු විවිධ රටවලින් ප්‍රධාන යන විදිහට ලැබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙනවා. මේ ආදී සියලුම ලැබෙන එන්නත් මිලදී ගන්න එන්නත් කළමනාකරණය කරලා නිසි වැඩපිළිවෙලක් යටතේ ලබන මාර්තු මාසයේ මුල ඉඳන් එන්නත් ලබා දිය යුතු සියලු වයස් කාණ්ඩ වෙත ලබා දෙන්නයි මේ වෙනකොට සැලසුම් කරලා තියෙන්නේ. හොඳයි අපි ලංකාදීප පුවත්පතෙන් පසු යන්නට බලාපොරොත්තු වෙනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේත් වාර්තා වෙන ප්‍රධාන ශීර්ෂ පාඨයට අපි අවධානය යොමු කළොත් ගිය වසරේ කෝටි 20000ක බීලා කියලා තමයි සඳහන් කරන්නේ. රජයට කෝටි 12000ක බදු ආදායමක් ලැබිලා තියෙනවලු මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨය අද තොරතුරු වාර්තා කරන්නේ. ඉක්ුත් 2020 වසරේදී මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් රුපියල් කෝටි 20000කට අධික රුපියල් කෝටි 20000කට අධික මුදලක් මත්පැන් පානය කිරීම සඳහා වැය කර ඇතැයි සුරාබත් දෙපාර්තමේන්තුවේ වාර්තා මගින් තහවුරු වෙලා තියෙනවා. මත්පැන් මත 60%ක පමණ බදු ප්‍රමාණයක් පනවා තිබෙන අතර එම බදු මුදල ඉවත් කළ පසු මත්පැන් රෝලින් මත්පැන් මිලදී ගැනීමේදී තවත් 40%ක පමණ මුදලක් ඒ සඳහා වැය කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා අද මේ පිළිබඳව ප්‍රධාන පුවත විදිහට. ඒ වගේම හොරබඩු පන්නන්න ඉඩදී පසු අල්ලා තෑගි බෙදා ගන්නා රේගු මාෆියාවක් පිළිබඳවත් අද මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙරට ගෙනෙන හොරබඩු පිටතට යන්නට ඉඩ හැර පසු ඒවා අත්අඩංගුවට ගනිමින් භාණ්ඩවල මුළු වටිනාකමින් 40%ක මුදලක් රේගු නිලධාරීන් අතර බෙදා ගන්න අච්චාවාරමක් හෙළි කර ගැනීමට බුද්ධ්‍යංශ සමත් වෙලා තියෙනවා කියලා අද මව්බිම මුල් පිටුවේම තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ වගේම පුංචි ලෝකාන්තයෙන් වැටි තරුණෙක් අතුරුදන් කියලා අද තොරතුරක් තියෙනවා. මේ පිළිබඳව සඳහන් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ මඩුල්සිම කොකාගොල පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට ඇද වැටි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව මඩුල්සිම පොලිසිය සඳහන් කරනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර මග්ගොන ප්‍රදේශයේ පදිංචි මාධ්‍ය ආයතනයක සැලසුම් ශිල්පියෙකු බව කියන DP දිනුර විජේසුන්දර නැමැති 37 වැනි තරුණයෙක් කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ සම්බන්ධයෙන්. ඒ වගේම මිරිස්වත්තේ රන් කොල්ලේ හා සුපිරි චිප් කොල්ලේ ගැන ඔත්තුවට ලක්ෂ 20ක් ලබා දෙන්නත් ඔන්න සූදානම ඉන්නවලු. විශේෂයෙන්ම දිවයිනේ මෑතකදී සිදු වූ නමගිය අපරාධ දෙකක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා සාර්ථක තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 20ක් ලබා දෙන්න පොලිස්පතිවරයා තීරණය කළා තියෙනවා. එනුව ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ඔරියන්ට් මූල්‍ය ආයතනයේ කඩා වැදී එහි තිබූ රුපියල් කෝටි 4කට ආසන්න රත්රන් හා මුදල් පැහැරගෙන ගිය දෙදෙනා පිළිබඳ සාර්ථක තොරතුරක් දෙන්නෙකුට රුපියල් මිලියන 1 මුදලක් ලක්ෂ 165ක් වටනා සුපිරි ජීප්‍රියක් කොල්ල කෑමේ සිද්ධියට අවශ්‍ය පුද්ගලයෙක් සොයා ගැනීමට සාර්ථක තොරතුරක් දෙන අයෙකුට තවත් රුපියල් මිලියනයක් ලබා දෙන්න පොලිසිය තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳවයි අද මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම කුඩ්ඩාට ෆොටෝ ගන්න පොලිස් නිලැඳුම දුන් කොස්තාපල්ගේ වැඩතහනම් කියන තොරතුරුකුත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ විදිහට පොලිස් නිලැඳුමක් දීලා තියෙනවා ඡායාරූප ගන්න. ඒ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කරන්නත් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා කියලා අද වාර්තා කරනවා මව්බිම් පුවත්පත. අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ සඳහන් වෙනවා නැගෙනහිර ජැටිය පිළිබඳව. නැගෙනහිර ජැටිය පිළිබඳව දැන් කතාව ටිකක් අඩු වීගෙන යන්නේ. කොහොම වුණත් නැගෙනහිර නොවේ බටහිර හදමු ජපානයට හා ඉන්දියාවට නිල ආරාධනා කියලා අද තොරතුරු වාර්තා කරන්නේ. නැගෙනහිර පර්යන්තය වෙනුවට කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දියාවට සහ ජපානයට නිල වශයෙන් ආරාධනා කිරීමට රජය සූදානම් වෙනවා කියලා අද අරුණ පුවත්පතේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක්ම තිබෙනවා. අපි බලමු ඒ පිළිබඳව තොරතුරු. විශේෂයෙන්ම මේ අපේ
අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලැබූ තවත් ජයග්‍රහණයක් පිළිබඳවයි මේ ඡායාරූපයක් එක්ක වාර්තා කරන්නේ. රජයේ රෝහලක ප්‍රථම වරට දෙහැවරදි දැරියගේ කන් දෙකටම එකවර සැත්කම් කරලා තියෙනවා. ඡායාරූපයක් එක්ක අරුණද මුල් පිටුවේ වාර්තා කරනවා. උපතින්ම කන් දෙකෙහිම ශ්‍රව්‍යාබාධ සහිත අවුරුදු 2යි මාස 4ක් වයස ඇති කුඩා දැරියකට කන් දෙකෙහිම කර්ණ සංකබද්ධ සැත්කමක් ඊයේ ජයවර්ධනපුර මහරෝහලේදී සිදු කරලා තියෙනවා. රජයේ රෝහලක පළමු වරට තමයි මේ වගේ සැත්කමක් සිදු කරලා තියෙන්නේ. අවුරුදු 2ක දැරියකට කන් දෙකටම මේ සැත්කම සිදු කරලා තියෙනවා. ඒ පිළිබඳව අද වාර්තා කරනවා අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලැබූ තවත් ජයග්‍රහණයක් පිළිබඳව. අපි අරුණ පුවත්පතේ තවත් තොරතුරකට යන්න සූදානම් වෙනවා. පක්ෂ 10ම හැම මාසකම රැස් වෙයි කියලා තොරතුරක් තියෙනවා. නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට ලබා දීමට එරෙහිව ගොඩනැගූ දේශපාලන පක්ෂ 10 එකතුව මේ රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක් මේ 10 එකතුව සාකච්ඡා කිරීමට සෑම මාසකම සාකච්ඡා කිරීමට තීරණයක් අරගෙන තියෙනවා කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අගමැති ආණ්ඩු පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් ඇඳවලා තියෙනවා කියලාත් තොරතුරක් තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් ඇඳවලා තියෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට මේ රැස්වීම පැවැත්වීමට නියමිතයි කියලායි අරුණ පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි දැන් යන්නට බලාපොරොත්තු වෙනවා අද පුවත්පතට. අද පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයක් බස් වර්ජනයක් පිළිබඳවත් කතා බහට ලක් වෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා කියලා සාකච්ඡා අසාර්ථක වුණොත් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් බස් සංගම් සඳහන් කරලා තියෙනවා. බස් හිමියන්ට ඇති වී තිබෙන ගැටලු පිළිබඳ අද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව අසාර්ථක වුවහොත් අද මධ්‍යම රාත්‍රී 12 සිට බස් රථ සේවයෙන් ඉවත් කර ගන්නා බව බස් සංගම් සඳහන් කරලා තිනවා. කොමුණත් තවත් පුවත්පත් කිහිපයක තොරතුරු වාර්තා වුණා. මේ සාකච්ඡා බොහෝ විට සාර්ථක වීමට ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා මේ බස් වර්ජනය පැවැත්වෙන්නේ නැති වෙයි කියන කාරණේ තමයි බොහෝ සෙයින් අද පුවත්පත්වල වාර්තා වෙලා තිබුණේ. අපි අද පුවත්පතේ තවත් තොරතුරක් තියෙනවා. වත්කම් කියූ මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව මුදාහරින්න කියලා තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තුවට නියෝගයක් ලැබිලා තියෙනවා. වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයේ මුදාහරණ ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. අපි බලමු මේ වත්කම් හා බැරකම් ඉදිරිපත් කරලා තියෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන ඉදිරියේදී දැනගන්නට හැකියාවක් ලැබේ. අපි ඊළඟට යන්න සූදානම් වෙනවා මිල ස්ථායීකරණයක් පිළිබඳව අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක පහුගිය දවස්වල වැඩිපුර කතා බහට ලක් වුණා. මිල ස්ථායීකරණය කළ භාණ්ඩ 27 සතොස් සමූපකාර හා කියු ෂොප් වෙතින් අද සිට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ජනතාවට සහන මිලට භාණ්ඩ ලබා දීම සඳහා පෞද්ගලික සැපයුම් කරුවන් සමග එකඟතාවයන් වලට පැමිණලා වෙනද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ මැදිහත් වීමෙන් භාණ්ඩ 27ක් සතොස් සමූපකාර හා කියු ෂොප් හරහා සහනදායී මිලකට මේ අර්බුදකාරී වාතාවරණය හමු වෙලා ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අද සිට ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියලායි මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. අපි යන්නට බලාපොරොත්තු වෙනවා දැන් අද පුවත්පත් තොරතුරු අවසන් කරන්න කලින් තවත් විශේෂ තොරතුරක මේ පිළිබඳව පසුගිය දවස්වල අපිට කතා බහන්න ලක් වුණා. මේ දින දෙකකට විතර කලින් තමයි මේ සිදුවීම වාර්තා වුණේ. අවුරුදු 93 දී විභාගයට පෙනී සිටිනවා කියන්නේ ඒක ටිකක් ප්‍රවෘත්තියක් බවට පත් වෙන කාරණයක්. අපි සාමාන්‍යයෙන් අවුරුදු 50 පිරුණට පස්සේ විශේෂයෙන්ම කාන්තාවන් ජීවිතයේ බොහෝ දේවල් අත්හරිනවා. නමුත් අවුරුදු 93 දී ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා පරීක්ෂණයකට මුහුණ දුන් මීමිත්තනියක් පිළිබඳව මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ පිළිබඳවයි සඳහන් කරන්නේ අවුරුදු 93ක් වෙලා උපැස්සියලක්වත් නොපැනගෙන කණ්ණාඩියක්වත් නොදා තමයි ඇය විභාගයට ලීලා තියෙන්නේ. මහනුවර තමයි නාවලපිටිය ප්‍රදේශයේ තමයි මේ මිත්තනිය විශේෂයෙන්ම ප්‍රසිද්ධ නොතාරිස්වරියක් ලෙස කටයුතු කරලා තියෙනවා. නම ලීලාවත් ඇස්ලින් ධර්මරත්න උපන්දිනයේ 1928 පෙබරවාරි 15. ඊළඟ අරමුණ පාලි අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම කියලායි ඇය විභාගයට පෙනී සිටීමෙන් පස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ. වෘත්තීය ඉංග්‍රීසි ගුරුවරියක් හා නොතාරිස්වරියක් විදිහටයි ඇය කටයුතු කරලා තියෙන්නේ. ඇයගේ වචනෙන්ම කිව්වා මාධ්‍යයට අදහස් දක්වමින් ටාගට් වලට යන්න ඕනි. කොහොම වුණත් ඊළඟට මේ විභාගයෙන් පස්සේ ඇයගේ බලාපොරොත්තුව ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම. අවුරුදු 93 දීත් ඒ වගේ බලාපොරොත්තුවක ජීවත් වෙනවා කියන්නේ එය හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් කාරණයක්. අපි දැන් අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මව්බිම් පුවත්පතේ දවසේ පද 4න් අපි බලමු විදුර අබේනායක දවසේ පද 4න් කියන්නේ මොනවද කියලා. විශේෂයෙන්ම වද දෙන සඳ කොවිඩ් යකු මුළු රට හොල්ලා එදවස පෝලිමකි පැණියට පොර අල්ලා අද එන්නත ඇවිත් එනමුත් එය ඉල්ලා බිඳ වැට කඩු නොදුවන හැටි බලපල්ලා කියලයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මේ කියන්නට උත්සාහ කරලා තියෙන අර එක්තරා පැණියක් පිළිබඳව කතා බහට ලක් වුණා. ඒ සඳහා බොහෝ දෙනෙක් පෝලිම් වල ඉඳලා
පොරකකා ඒ පැණිය ලබා ගන්න උත්සාහ කළා. නමුත් මේ එන්නතක් දැන් ලැබිලා තියෙනවා. ඒ සඳහා එච්චර උනන්දුවක් නැහැ කියන කාරණේ තමයි කියන්න උත්සාහ කරලා තියෙන්නේ. කොහොම වුණත් එන්නත් කරන වැඩපිළිවෙල දිවෙන පුරාම සියලු දෙනාට ක්‍රියාත්මක කරන්න මේ වෙලාව බලාපොරොත්තු වෙනවා. අපි වෙලාව බලලා පුවත්පත් තොරතුරු අවසන් කරමු. SLT මොබිටෙල් එකම එක සබැඳියාව. හොඳයි ඒ වගේම තවත් තොරතුරකට අපි යන්නට බලාපොරොත්තු වෙනවා. පුවත්පත් තොරතුරු අවසන් කරන්නට කලින් විශේෂයෙන්ම මේ තොරතුරත් අනිවාර්යෙන්ම අපි මතක් කරන්නට ඕනේ. අද දවසේදී සිදුවෙන අපේ රටේ කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වුණු කලා ශිල්පිනියෙක්ගේ අවසන් ගමන අද සිදු වෙනවා. ඒ පිළිබඳවත් මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මියුරි අද සමුගණී කියලා අරුණ පුවත්පත සහ සෑම පුවත්පතක්ම වාර්තා කරලා තියෙනවා. අභාව ප්‍රාප්ත වූ ප්‍රවීණ වේදිකා සිනමා හා ටෙලිනාට්‍ය නිලි මියුරි සමරසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කරනවා. බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති මියුරි සමරසිංහ ජ්‍යෙෂ්ඨ ශිල්පිනියගේ දේහය අද පෙරවරු 10ට බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික නැත්නම් සුදර්ශී ආයතනයේට රැගෙනීමට නියමිතයි. පසුරු 4 දක්වා දේහය මහජන ගෞරවය සඳහා සුදර්ශී ශාලාවේ තැන්පත් කර තිබෙනවා. ඉන් අනතුරුව ඇගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි කියලා සඳහන් කරන්නේ ජාතික රූපවාහිනිය විදියට. ඒ පිළිබඳවත් අපි බොහොම කනගාටුවෙන් යුතුව මේ මොහොතේදී මතක් කරමින් අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නටයි සූදානම් වන්නේ. ඔබට යහපත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.